හරි. පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ දල ආයෝජනය ගැන. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ මොකක් ගැනද? දල ආයෝජනය ගැන. මේ වචන නම් අපිට ඕන තරම් ඇහිලා තියෙනවා නේද? ආයෝජනය. නේ? මම ව්‍යාපාරයක ආයෝජනය කළා. නේද? මම පොඩි ආයෝජන කටයුත්තක් පටන් ගත්තා. චීන ආයෝජකයෝ ලංකාවට එනවා. පෝර්ට් සිටියෙන් අපි විදේශ ආයෝජන බලාපොරොත්තු වෙනවා. ගල්ඔය මහවැලිය උමාඔය කියන්නේ අපේ රටේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘති. නේ ඒ වගේ ආයෝජන වචනේ අපිට විවිධ තැන්වල හමු වෙලා තියෙනවා. මොකද පුතේ මේ ආයෝජනය කියලා කියන්නේ? පුතේ ආයෝජනය කියන්නේ මේකයි. මේ රටේ තියෙනුනේ පුතේ ප්‍රාග්ධනවත්කම්. ප්‍රාග්ධනවත්කම් තොගයක් තියෙනුනේ. ප්‍රාග්ධන තොගය මොනවද අපි කිව්වේ පුතේ? ප්‍රාග්ධන තොගය යන්ත්‍ර සූත්‍ර, කර්මාන්ත ශාලා, ගොඩනැගිලි, වරාය, මහා මාර්ග, ගුවන් තොටුපළ, මෙන්න මේ වගේ විශාල මේ ප්‍රාග්ධනවත්කම් සම්භාරයක් තියෙනවානේ. ප්‍රාග්ධන තොගයක් තියෙනවානේ. අපි මොනවද? අර මතකනේ උදාහරණ කිව්වනේ. මෙවලම් උපකරණ, යන් සූත්‍ර, ප්‍රවාහන භාණ්ඩ, ඉදිකිරීම්, වරාය මහා මාර්ග, ගුවන් තොටුපළ, කර්මාන්තා, ඇලවේලි, වැව් පොකුණු නේද? ඔය කියපු දැවැන්ත ප්‍රාග්ධනවත්කම් සම්භාරයට ඔය කියපු ප්‍රාග්ධනවත්කම් තොගයට පුතේ මේ ඔක්කොටම ගත්තම තනි නමක් කියනවා. මොකක්ද පුතේ තනි නම? ප්‍රාග්ධන තොගය. මෙන්න මේ ප්‍රාග්ධන තොගයට පුතේ අපි ඔක්කොටම නමක් කියනවා. මොකක්ද පුතේ නම? ප්‍රාග්ධන තොගය. රටක යම් අවස්ථාවක තියෙන සියලුම ප්‍රාග්ධනවත්කම් ටික එකතුවට කියනවා පුතේ නමක්. මොකක්ද කියන නම? ප්‍රාග්ධන තොගය. රටක තියෙන සියලුම ප්‍රාග්ධනවත්කම් සම්භාරයන්ගේ එකතුවට කියනවා පුතේ නම. මොකද්ද කියන නම? ප්‍රාග්ධන තොගය. පුතේ මෙන්න මේ ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධනවත්කම් එකතු කරනවා. ප්‍රාග්ධනවත්කම් එකතු කරනවා. ප්‍රාග්ධනවත්කම් එකතු කිරීමක් කරනවා නම් අන්න ඒකට කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? ආයෝජන. ආයෝජන. එහෙනම් පුතේ මොකද්ද මේ ආයෝජනය කියන්නේ? රටක තියෙන ප්‍රාග්ධන තොගයට හරිද? රටක තියෙන ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධනවත්කම් එකතු කරනවා. රටක තියෙන ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධනවත්කම් එකතු කරනවා නම් අන්න ඒකට කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? ආයෝජනය. ආයෝජනය. එහෙනම් කොහොමද කියන්නේ? රටක තියෙන ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධනවත්කම් එකතු කරනවා නම් හරිද? අලුතින් ප්‍රාග්ධනවත්කම් එකතු කරනවා නම් අපි ඒකට නමක් කියන පුතේ මොකද්ද කියන්නේ? ආයෝජන. එහෙනම් මොකද්ද මේ ආයෝජනය කියන්නේ? රටේ තියෙන මෙන්න මේ ප්‍රාග්ධනවත්කම් සියල්ලටම අපි නමක් කියනවා පුතේ. මොකද්ද කියන්නේ? ප්‍රාග්ධන තොගය. ප්‍රාග්ධනවත්කම් සියල්ල. මේ ප්‍රාග්ධනවත්කම් ගොඩට අලුතෙන් ප්‍රාග්ධනවත්කමක් එකතු කරනවා නම් ඒක අපි හඳුන්වන නමකින්. මොකක්ද පුතේ නම? ආයෝජනය. එහෙනම් ආයෝජනය කියන්නේ මොකක්ද? රටක පවත්නා ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධනවත්කම් එකතු කිරීමයි. તો බලන්න හොඳට. කරන්න හොඳට. ව්‍යාපාරිකයෙක් ගොඩනැගිල්ලක් හදනවා. ආයෝජනය. ආණ්ඩුව වරායක් හදනවා. ආයෝජනය.
ආණ්ඩුව කර්මාන්තපුරයක් හදනවා. ආයෝජනය. ව්‍යාපාරිකයෙක් මැෂින් එකක් ගේනවා. ආයෝජනය. එච්චර ලොකුවට හිතන්න ඕනේ නැහැ. දර කපන මිනිස්සේ පිහියක් ගන්න. ආයෝජනය. ගාමන්ට් එකක් ඉදිකට්ටක් ගන්න. ආයෝජනය. ඉදිකට්ට ප්‍රාග්ධනවත්කමක් මිලට ගැනීම ආයෝජනය. පුතාලයි ගෙදෙට්ට තව හරකෙක් ගේනු. දැන් එකෙක් ඉන්නවනේ ඔන්ලයින් පන්ති ඇවිල්ලා. තව හරකෙක් ගේනු ගෙදෙට්ට. මොකද්ද? ආයෝජනය. එහෙනම් පුතේ මෙන්න මේ ප්‍රාග්ධනවත්කම් අලුතෙන් හදන එකට තමයි කියන්නේ ආයෝජනය. රටේ තියෙන ප්‍රාග්ධන තොගයට අලුතෙන් ප්‍රාග්ධනවත්කම් එකතු කරන එක තමයි පුතේ ආයෝජනය කියන්නේ. පැහැදිලිද? right. අපි එහෙනම් එමිට වැඩි පටන් ගමු. ලියම්තේ බලන්න. දල ආයෝජනය යනු යටි ලියම්තේ. දල ආයෝජනය යනු දල ආයෝජනය යනු දල ආයෝජනය යනු දල ආයෝජනය යනු කිසියම් කාල පරිච්ඡේදයකදී කිසියම් කාල පරිච්ඡේදයකදී කිසියම් රටක හෝ ආයතනයක කිසියම් රටක හෝ ආයතනයක කිසියම් රටක හෝ ආයතනයක පවත්නා ප්‍රාග්ධන තොගයට කරනු ලබන එකතු කිරීමය. පවත්නා ප්‍රාග්ධන තොගයට කරනු ලබන එකතු කිරීමය. ප්‍රාග්ධන තොගයට කරනු ලබන එකතු කිරීමය. ප්‍රාග්ධන තොගයට කරනු ලබන එකතු කිරීමය. ආයෙ කියනවා පුතේ මම වාක්‍යය හොඳට බලන්න. දල ආයෝජනය යනු කිසියම් කාල පරිච්ඡේදයකදී යම් කිසි රටක හෝ ආයතනයක පවත්නා ප්‍රාග්ධන තොගයට කරනු ලබන එකතු කිරීමය. අන්නර ප්‍රාග්ධන තොගයට මොනවා හරි ප්‍රාග්ධනවත්කමක් එකතු කළොත් ඒකට තමයි කියන්නේ පුතේ මොකක් කියලාද? ආයෝජනය කියලා. ඒකට තමයි කියන්නේ මොකද්ද පුතේ? ආයෝජනය කියලා. හරිද? right. රුලක් කරගෙන නැතහොත් රතු පෑන අතර ගන්න පුතේ. නැතහොත් රටක හෝ ආයතනයක නැතහොත් රටක හෝ ආයතනයක ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීමේ ක්‍රියාවලිය ආයෝජනයයි. ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීමේ ක්‍රියාවලිය ආයෝජනයයි.
ප්‍රාග්ධන භාණ්ඩ බිහිකිරීමේ ක්‍රියාවලිය ආයෝජනය. right. එහෙනම් මෙන්න මේ ප්‍රාග්ධන භාණ්ඩ බිහිකිරීමේ ක්‍රියාවලියට කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? ආයෝජනය. මොකද කියන්නේ පුතේ? ආයෝජනය. එහෙනම් කියනවා පුතේ රටක ප්‍රාග්ධන භාණ්ඩ බිහිකිරීමේ ක්‍රියාවලිය ආයෝජනය. එහෙම කියන්නත් පුළුවන්. හරිද? right. යා. යන්නේ රටක දල ආයෝජනය. රටක දල ආයෝජනය. රටක දල ආයෝජනය ප්‍රධාන කොටස් දෙකකින් සකස් වේ. 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 right. පුතේ මේ දල ආයෝජනය බෙදෙනවා කොටස් දෙකකට. එක සුද්ධ ආයෝජන. පළවෙනි එක මොකක්ද පුතේ? සුද්ධ ආයෝජන. දෙවැනි එක ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. හරිද? right. එහෙනම් දල ආයෝජනයේ දල ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් දෙකයි පුතේ. සුද්ධ ආයෝජනය ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. right ලස්සන දාගන්න. හොඳයි පුතේ මෙවර පොඩි විභාගයට පොඩි chance එකක් දුන්න ඔබේ අක්කට අයියට. තවත් මාස එකමාරකින් විභාගයේ කල් ගියා. හැබැයි මගේ පුතාලාට නම් මේ chance හම්බෙන්නේ නැහැ. ඒක අපි ප්‍රතිඵලයට එන්නට මත්තෙන් මේක පටන් අරන් කරගෙන යන්නේ. හරිද? මෙවර දෙනියාය පන්ති මම මෙවර පටන් ගත්ත දෙනියාය පන්ති 2021 ළමයි 15ක් ඉන්නවා. හරිද? අර පල්ලේගම දරුවෙක්ගේ නංගි කෙනෙකුත් මේ පන්ති ඉන්නවා. නේද? ඔව්. ඒ ළමයි 15න් අහලා බලන්න ඕන. විෂය නිර්දේශය අපි ඉන්නේ මේ. අපිට තව එක පාඩම් කෑල්ලයි තියෙන්නේ. සංවර්ධනය කියන පාඩම් කෑල්ල. එකම පාඩම් කෑල්ලයි. අනිත් කොටස් ආවරණය කරලා. ඒතර අපිට මාස 3මාරක් තියෙනවා. පොඩි පාඩම් කෑල්ලක් විතරයි තුරුනේ. හරිද? පුතා මතක තියාගන්න ඕන. විභාගෙට කලින් දැන් එයාට මාස එකමාරකට කලින් සිලබස් එක ඉවර වෙනවා. හරිද? ඔක්තෝබර් 4 වෙනිදාට සිලබස් එක ඉවර කරන්න ඉඳී. ඒක නොවැම්බර් 15ට ගියා. මාස එකමාරකට කලින් සිලබස් එක ඉවර වෙනවා. කොරෝනා ආවා. ඊයේ මොන ප්‍රශ්න ආවත් පුතාගේ විෂය නිර්දේශයේ කලට වෙලාවට නිසිපරිදි ආවරණය කරන්න. මොරොක්මන් දෙනියයි පන්ති ළමයි 15 දී ඒ ළමයි 15ට මේ වෙන විට සිලබස් එක ක්‍රමානුකූලව ආවරණය කරමින් පුතාට ප්‍රේමයි. මේ පටන් ගත්ත ගෲප් ක්ලාස් එකටත් අනිවාර්යයෙන්ම විෂය නිර්දේශයේ ඒ ආකාරයෙන් මනවින් ආවරණය කරන්න. පැහැදිලිද? right. එන කොටස් දෙකකට බෙදෙන මොකක්ද පුතේ කොටස් දෙක? කොටස් දෙක මොකක්ද? දල ආයෝජනය කොටස් දෙකයි සුද්ධ ආයෝජනයේ ධන ප්‍රාග්ධනශය ප්‍රති සම්පාදනය. මේක අපි සමීකරණයක් විදියටත් ලියලම පටන් ගමු වැඩි. මේක අපි සමීකරණයක් විදියටත් ලියලා පටන් ගමු වැඩි. දල ආයෝජනය සමීකරණයක් විදියට ලියමු. සමානයි. තාම මේ මොනවද කියලා දන්නේ නැහැ හොදේ. අපි මාතෘකාව වශයෙන් ගමු. සමානයි. මොකද පුතේ? සුද්ධ ආයෝජනය ධන ප්‍රාග්ධනශය ප්‍රති සම්පාදනය. සුද්ධ ආයෝජනය ධන ප්‍රාග්ධනශය ප්‍රති සම්පාදනය. ප්‍රාග්ධනශය ප්‍රති සම්පාදනය. එන පුතේ ලස්සන ලියන්න මොකද පුතේ? දල ආයෝජනය සමානයි සුද්ධ ආයෝජනයේ ධන ප්‍රාග්ධනශය ප්‍රති සම්පාදනය.
නැත්නම් අපිට මෙහෙම කියන්න පුළුවන්. මොකද්ද? තව සූත්‍රයක් හදගොන්නේ. මේන එක සූත්‍රයක් ඇති. මට මෙහෙම කියන්නකෝ. සුද්ධ ආයෝජනය හැදෙන්නේ කොහොමද? සුද්ධ ආයෝජනය සමානයි මේක එහා පැත්තට අරන් යන්න. සුද්ධ ආයෝජනය මේ පැත්තට ගෙමු. කොහොමද එන්නේ? දල ආයෝජනයෙන් අඩු කරන්න ඕන ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. හරි ෂොක් බලන්නකෝ. බලනෝදී දල ආයෝජනය හැදෙන්නේ කොහොමද? දල ආයෝජනය හැදෙන්නේ සුද්ධ ආයෝජනයට ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය එකතු කරනවා. කොහොමද වගේ හැදෙන්නේ? දල ආයෝජනය හැදෙන්නේ කොහොමද? සුද්ධ ආයෝජනයට ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය එකතු කරනවා. මේකට මේක එකතු කළාම තමයි දල ආයෝජනය හැදෙන්නේ. නැත්තම් අපිට දල ආයෝජනය ආරම් ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය අඩු කළොත් වෙන්නේ මොකද්ද? සුද්ධ ආයෝජනය. ලස්සනට දාගන්න සමීකරණ දෙක. හොඳයි. යා දැන් පුතේ අපි අනුමාත්‍රිකාවක් වශයෙන් අරගෙන මේව සාකච්ඡා කරමු. ලියන අනුමාත්‍රිකාව පුතේ සුද්ධ ආයෝජන. අනුමාත්‍රිකාව ලියන්න සුද්ධ ආයෝජන. අනුමාත්‍රිකාව ලියන්න සුද්ධ ආයෝජන. right. සුද්ධ ආයෝජනය. මෙන්න මේක අපිට කතාව. සුද්ධ ආයෝජනයක් කියන්නේ මේකයි. මෙතෙක් ආර්ථිකයේ නොතිබිච්ච ප්‍රාග්ධනවත්කම, මෙච්චර කලක් ආර්ථිකයේ නොතිබිච්ච ප්‍රාග්ධනවත්කමක් අලුතෙන්ම එකතු කළොත්, මෙතෙක් නොතිබිච්ච ප්‍රාග්ධනවත්කම අලුතින්ම එකතු කළොත් අන්න ඒකට කියනවා පුතේ නමක් සුද්ධ ආයෝජනය. මෙතෙක් නොතිබිච්ච ප්‍රාග්ධනවත්කම තිබුණේ නෑ රටේ. අලුතෙන්ම එකතු කළොත් අන්න ඒකට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? සුද්ධ ආයෝජනය. net investment. සුද්ධ ආයෝජනය. එහෙනම් පුතේ සුද්ධ ආයෝජනය කියන්නේ මොකක්ද? මෙතෙක් නොතිබූ ප්‍රාග්ධනවත්කමක් හරි අලුතින්ම ආර්ථිකයට එකතු කරනවා නම්, මෙතෙක් නොතිබිච්ච ප්‍රාග්ධනවත්කම
අලුතෙන්ම ආර්ථිකයට එකතු කරනවා නම් අන්න ඒකට කියනවා පුතේ නම මොකද කියන්නේ? සුද්ධ ආයෝජනය. සුද්ධ ආයෝජනය. මධ්‍යම අධිවේගී මාර්ගය. මේ බලන්න. මෙච්චර කලක් අපේ රටේ තිබිච්ච නැති ප්‍රාර්ථනවත්කම. මධ්‍යම අධිවේගී මාර්ගය. පුතේ මේ ප්‍රාර්ථනවත්කම මෙතෙක් නොතිබිච්ච ප්‍රාර්ථනවත්කම අලුතෙන් එකතු වුණා. මොකද පුතේ මෙතෙක් නොතිබිච්ච ප්‍රාර්ථනවත්කම මධ්‍යම අධිවේගී මාර්ගය. මේ වන අලුතෙන්ම හයිවේ එකක් එකතු වෙනවා. මේකට කියනවා පුතේ මොන ආයෝජනයක්ද? සුද්ධ ආයෝජනය. මොකද පුතේ කියන්නේ? අහුනේ. සුද්ධ ආයෝජනය. අන්න පුතේ මෙතෙක් නොතිබූ ප්‍රාග්ධනවත්කමක් අලුතින්ම ආර්ථිකයට එකතු වෙනවා නම් අන්න ඒකට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? සුද්ධ ආයෝජනය. හරිද? ඒතර බලන්න හොඳට ලොකුවට හිතන්න එපා. ඔන්න තේ කම්මලකට අලුතෙන්ම මැෂින් එකක් ගියේ. සුද්ධ ආයෝජනය. අලුතෙන්ම ක්‍රීඩා පිට්ටනියක් හදන සුද්ධ ආයෝජනය. ගාමන්ට් එකකට අලුතෙන්ම මැෂින් එකක් ගේනවා. සුද්ධ ආයෝජනය. පුතාලා ගෙදරට තව හරක් පැටියෙක් අලුතෙන්ම ගේනවා. තව එකෙක්. සුද්ධ ආයෝජනය. තොර මෙතෙක් නොතිබූ ප්‍රාග්ධනවත්කම අලුතෙන්ම හැදුව පුතේ ඒකට කියනවා සුද්ධ ආයෝජනය. පුතේ මේ සුද්ධ ආයෝජනයෙන් වෙන්නේ මොකක්ද? මේ රටේ තියෙන නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. නිෂ්පාදන හැකියාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. එහෙනම් සුද්ධ ආයෝජන කරන්න අලුතෙන් ප්‍රාර්ථනවත්කම් ගේන්න රටේ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. මොකද වැඩි වෙන්නේ පුතේ? රටේ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. හරිද? එහෙනම් අපි කියමු මොකද පුතේ? අලුතින් ප්‍රාග්ධනවත්කම් ගේන්න රටේ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. හරිද? right. ලියන්න දෙටින්. සුද්ධ ආයෝජනය යනු මේ සුද්ධ ආයෝජනය යනු සුද්ධ ආයෝජනය යනු අනුමාතුකාවලිය සුද්ධ ආයෝජනය යනු ගණ්ඩ රතු ගෑන අතර සුද්ධ ආයෝජනය යනු ගණ්ඩ රතු ගෑන අතර යනු රතු ගෑන අතර ගන්න ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ එකතු වීමයි. ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ එකතු වීමයි. ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ එකතු වීමයි. සාමාන්‍ය පෑනින් එමගින් ප්‍රාග්ධන තොගය වැඩි වී එමගින් ප්‍රාග්ධන තොගය වැඩි වී එමගින් ප්‍රාග්ධන තොගය වැඩි වී
මෙමගින් රටක එමගින් ප්‍රාග්ධන තොගය වැඩි වේ. මෙමගින් රටක ආයි රතු බෑන අතර ගන්න පුතේ. නිෂ්පාදන හැකියාව ඉහළ යනු ඇත. මෙමගින් රටක නිෂ්පාදන හැකියාව ඉහළ යනු ඇත. මෙමගින් රටක නිෂ්පාදන හැකියාව ඉහළ යනු ඇත. මෙමගින් රටක නිෂ්පාදන හැකියාව ඉහළ යනු ඇත. එහෙනම් පුතේ මේ මගින් රටක මොකද වැඩි වෙන්නේ? නිෂ්පාදන හැකියාව ඉහළ යනු ඇත. හරිද? right. මේ මගින් රටක නිෂ්පාදන හැකියාව ඉහළ යනු ඇත. එහෙනම් පුතේ අලුතෙන්ම ප්‍රාග්ධනවත්කම් ගේන්න නිෂ්පාදන හැකියාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ බලන්න. ඔන්න අපි පොඩි ආයතනයක් උදාහරණයක් ගමු. ඔන්න ගාමන්ට් එකක් තියෙනවා පුතේ. මේ ගාමන්ට් එකේ දැන් මැෂින් තියෙනවා 5ක්. දැන්ට මැෂින් තියෙනවා කීයද? 5ක්. දැන්ට ප්‍රාග්ධන තොගය කීයද පුතේ? මැෂින් 5ක්. හරිද? right. දැන් ඔන්න අලුතෙන්ම මැෂින් එකක් ගෙනවා. ගෙනල්ලා දැම්මා. the new one. දැන් මොකෝ වෙන්නේ? මැෂින් සංඛ්‍යාව වැඩි වුණා. දැන් ගාමන්ට් එකේ නිපදවන්න පුළුවන් රෙදි ප්‍රමාණය, මහන්න පුළුවන් රෙදි ප්‍රමාණය මොකෝ වෙන්නේ පුතේ? වැඩි. මහන්න පුළුවන් රෙදි ප්‍රමාණය වැඩි. එහෙනම් කියනවා පුතේ සුද්ධ ආයෝජනය කියන්නේ අලුතින්ම ප්‍රාග්ධනවත්කම් එකතු කිරීම. සුද්ධ ආයෝජනය කියන්නේ මොකක්ද පුතේ? අලුතින්ම ප්‍රාග්ධනවත්කම් එකතු කිරීම. සුද්ධ ආයෝජනය වෙන්නේ මොකක්ද පුතේ? නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. ප්‍රාග්ධන තොගය වැඩි වෙලා නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. දැන් සුද්ධ ආයෝජනය වෙන්නේ ඕක. හරිද? right. ලියන්න පුතේ අනුමාතුකාව. වාක්‍යයක් ලියන්න ඉතින්. පොඩි වාක්‍යයක් ලියන්න තව වාක්‍යයක්. මෙය ප්‍රාග්ධන නව සම්පාදනය ලෙසද හැඳින්වේ. 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 එහෙනම් සුද්ධ ආයෝජනයේ තව වචනයක් කියනොත් මොකද්ද කියන්නේ? ප්‍රාග්ධන නව සම්පාදනය. හරිද? right. දෙක ලියන්න අනුමාතුකාව පුතේ. අංක 2 ප්‍රාග්ධනශය ප්‍රති සම්පාදනය. දෙක ලියන්න පුතේ. ප්‍රාග්ධනශය ප්‍රති සම්පාදනය. प्राग्धनशय प्रति संपादने प्राग्धनशय प्रति संपादने
පුතේ ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය කියන්නේ මේකයි. පුතා දන්නවා අපි අර ස්ථාවර ප්‍රාග්ධන සංකල්පය යටතේ කතා කරා. මොකද කතා කරේ? ප්‍රාග්ධනවත්කම් භාවිතා කරද්දී ඒවා ක්ෂය වීමකට ලක් වෙනවා. මොකද වෙන්නේ? ප්‍රාග්ධනවත්කම් භාවිතා කරද්දී ඒවා ගෙවෙනවා. ක්ෂය වෙනවා. අන්නේ ක්ෂය වෙච්ච ප්‍රාග්ධන කොටස් අලුතෙන් එකතු කරනවා නම් ඒ ක්ෂය වෙච්ච ප්‍රාග්ධන කොටස් අලුතෙන් එකතු කරනවා නම් ඒකට කියනවා පුතේ නමක් ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. මොකද පුතේ කියන්නේ ඒකට නම ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. එහෙනම් මොකද්ද පුතේ මේ ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය කියන්නේ? ප්‍රාග්ධනවත්කම් පාවිච්චි කරනකොට ගෙවෙනවා. ගෙවිලා පාවිච්චි කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ ගෙවිච්ච ප්‍රාග්ධනවත්කම් වෙනුවට අලුතෙන්ම ප්‍රාග්ධනවත්කම් එකතු කරනවා නම් ඒකට කියනවා පුතේ නමක් ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. මොකක්ද පුතේ කියන්නේ? ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. මේ බලන්න මෙන්න ගාමන්ට් එකක් තිබුණා. මේ ගාමන්ට් එකේ මැෂින් 6ක් තිබුණා. මැෂින් 6ක් තිබුණා. මේ මැෂින් 6න් පුතේ ටිකක් පරණ ගාමන්ට් එකක්. මේ මැෂින් දෙකක් පාවිච්චි කරන්න බැරුව ඉවත් වුණා. මේ දෙක මොකක් වුණාද? ක්ෂය වෙලා. ක්ෂය වෙලා. ගෙවිලා. මහන්න බෑ. කල්ලි පුතේ. හරිද? රයිට්. කල්ලි මහන්න බෑ. හරිද? රයිට්. දැන් පුතේ ගාමන්ට් කෑ මොකද කළේ? මෙන්න මේ දෙක අයින් කළා. මොන දෙකද? ක්ෂය වෙච්ච දෙක අයින් කරලා ඒ වෙනුවට අලුතෙන් මැෂින් දෙකක් ගෙනල්ලා තිබ්බා. අලුතෙන් මැෂින් දෙකක් ගෙනල්ලා තිබ්බා. ඔන්න ඕකට තමයි කියන්නේ පුතේ මොකද්ද? ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. සරලව තේරුම් ගන්න. කොහොමද කියන්නේ ඒක? ගාමන්ට් එකේ මැෂින් 6ක් තිබ්බා. 6න් දෙකක් පාවිච්චි කරද්දි ගෙවිලා ක්ෂය වුණා. දෙකක් ක්ෂය වුණා. හරිද? ක්ෂය වුණා. ගාමන්ට් එකේ අයිතිකාරයා මොකද කරේ පුතේ? මේ ක්ෂය වෙච්ච යන්ත්‍ර දෙක වෙනුවට අලුතෙන් මැෂින් දෙකක් ගෙනල්ලා දැම්මා. ක්ෂය වෙච්ච යන්ත්‍ර දෙක වෙනුවට අලුතෙන් යන්ත්‍ර දෙකක් ගෙනල්ලා දැම්මා. ඔය අලුතෙන් ගෙනල්ලා දාපු යන්ත්‍ර දෙකට කියනවා පුතේ නමක් ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. මොකද කියන්නේ දරුවෝ? ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. එතකොට බලන්න හොඳට පුතේ ගෙවිච්ච යන්ත්‍ර දෙක වෙනුවට ගෙනල්ලා දැම්මා ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. අන්න එහෙනම් පුතේ ප්‍රාග්ධනවත්කම් භාවිතා කරද්දී ක්ෂය වෙනවා. ඒ ක්ෂය වෙන කොටස් අලුතෙන් එකතු කළොත් ඒකට කියනවා ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. ක්ෂය වෙච්ච කොටස් අලුතෙන් එකතු කළොත් ඒකට කියනවා ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. පුතේ අහන්න හොඳට මොකද්ද? පුතාලයි ඉස්කෝලේ පන්තියේ පුටු 50ක් තිබුණා. ඒ පුටු 50න් පුටු 5ක් කැඩුණා. ක්ෂය වුණා. නේද? දි รา පත්වය කැඩලා ගියා. පුටු 50න් 5ක් කැඩුණා. දැන් කීයද පුටු? 45. අන්න විදුහල්පතිතුමා අලුතෙන් පුටු 5ක් හදවලා ගෙනල්ලා පන්තියට දැම්මා.
දැන් උකට කියන නම මොකක්ද? ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. ඒක අලුතෙන් ගෙනත් දෑවයි කියලා සුද්ධායෝජනයක් නෙවෙයි. තේරුම් ගන්න. අර ගෙවිච්ච පුටු 5 අයින් කරලා අලුතෙන් පුටු 5ක් ගෙනත් දෑවා. ඕකට කියන නම මොකක්ද? ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. හරිද? right. අන්න එනවා අපි කියනවා ප්‍රාග්ධනවත්කම් පාවිච්චි කරද්දි ගෙවි යනවා. ඒ ගෙවෙන ප්‍රාග්ධනවත්කම් වෙනුවට අලුතෙන් ප්‍රාග්ධනවත්කම් ගෙනත් දෑවොත් ඒකට කියන නම මොකද්ද පුතේ? ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. හරිද පුතේ? right. ලියන්න ඇති. ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය යනු ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය යනු ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවට ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවට අලුත් ඒවා යෙදවීමයි. අලුත් ඒවා යෙදවීමයි. ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවට අලුත් ඒවා යෙදවීමයි. ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවට අලුත් ඒවා යෙදවීමයි. යට ලියන්න. ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ ප්‍රතිසංවිධානය කිරීමයි. ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ ප්‍රතිසංවිධානය කිරීමයි. එමගින් රතු පැනතර ගන්න. එමගින් රතු පැනතර ගන්න. පවතින ප්‍රාග්ධන තොගය අඩු නොවී. එමගින් රතු පැනතර ගන්න. පවතින ප්‍රාග්ධන තොගය අඩු නොවී පවත්වා ගත හැකිය. එමගින් පවතින ප්‍රාග්ධන තොගය අඩු නොවී පවත්වා ගත හැකිය. රතු පෑනෙම පුතේ. මෙමගින් රටක නිෂ්පාදන හැකියාව ආරක්ෂා වනු ඇත. මෙමගින් රටක නිෂ්පාදන හැකියාව ආරක්ෂා වනු ඇත. මෙමගින් රටක නිෂ්පාදන හැකියාව ආරක්ෂා වනු ඇත. සාමාන්‍ය පෑන පුතේ. මෙය ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය. ලෙසද හැඳින්වේ. මේ ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය ලෙසද හැඳින්වේ.
ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය ලෙසද හැඳින්වේ. ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය ලෙසද හැඳින්වේ. හොඳයි. මම ආයෙ කියන්න අපිට ඔක්කොම ටික ගෙවි ගිය ප්‍රාග්ධන භාණ්ඩ ප්‍රතිසංවිධානය කිරීමයි එමගින් පවතින ප්‍රාග්ධන තොගේ අඩු නොවී පවත්වා ගත හැකිය. මෙමගින් රටක නිෂ්පාදන හැකියාව ආරක්ෂා වනු ඇත. මේ ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය ලෙසද හැඳින්වේ. පුතේ බලන්න හොඳට. මෙතන කිව්වේ මොකක්ද? මේ වචන දෙකයි තේරුම් ගන්න ඕනේ පුතේ. මෙතන කිව්වේ මොකක්ද? නිෂ්පාදන හැකියාව වැඩි. මොකද කිව්වේ මෙතන? නිෂ්පාදන හැකියාව වැඩි. මෙතන කිව්වේ මොකක්ද? පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වේ. මෙතන කිව්වේ මොකක්ද පුතේ? පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වේ. ඔන්න ඔය දෙක තේරුම් ගන්නකො. අලු මෙතෙක් නොතිබිච්ච එකක් අලුතෙන්ම ගෙනත් දැම්මා. ගාමට් එකේ මැෂින් තිබුණේ කීයද? 1 2 3 4 5. අලුතෙන්ම මැෂින් එකක් ගෙනත් දැම්මා. ඒකට කිව්වා සුද්ධ ආයෝජනය. ඒකෙන් උනේ මොකක්ද? නිෂ්පාදන හැකියාව වැඩි වුණා. මැෂින් 5කින් මහපු ඇඳුම් දැන් මහන්නේ මැෂින් 6කින්. හරිද මගද පුතේ? right. ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනීය උදේන මේකයි පුතේ. මැෂින් 6ක් තිබුණා. මැෂින් 2ක් ක්ෂය වෙලා අයින් කළා. 5ක් මැෂින් 6ක් තිබිච්ච තැනින් 2ක් අයින් කළාම නිෂ්පාදන හැකියාව මොකද උනේ පුතේ? අඩු. මැෂින් 6ක් තිබිච්ච තැනින් මැෂින් 2ක් අයින් කළාම නිෂ්පාදන හැකියාව අඩු වුණා. හරිද? නිෂ්පාදන හැකියාව අඩු වුණා. දැන් පුතේ අලුතෙන් මැෂින් එකක් ගෙනත් දැම්මම මොකෝ වෙන්නේ? අර තිබිච්ච හැකියාව ආරක්ෂා වෙනවා. මේ බලන්නකෝ. ඔන්න මැෂින් 6ක් තිබුණා. මේ මැෂින් 2ක් පුතේ ෂය වෙලා අයින් කළා. දැන් මොකෝ වුනේ? ගාමන්ට් එකේ නිෂ්පාදන හැකියාව අඩු වෙලා. නේද? නිෂ්පාදන හැකියාව අඩු වෙලා. ඇයි? දැන් මැෂින් 4යි තියෙන්නේ. ගෙවිච්ච දෙක අයින් කළා. අර ගෙවිච්ච දෙක පුතේ අලුතෙන් ගෙනත් දැවම් මොකෝ වෙයි? දැන් මොකෝ වෙයි? අර තිබිච්ච නිෂ්පාදන හැකියාව ආරක්ෂා වුණාද නැද්ද? ආරක්ෂා. එහෙනම් කියන මොකද පුතේ? අලුතෙන් ගෙනත් දැවම සුද්ධ ආයෝජනය නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. ගෙවිච්ච ඒවා අයින් කළා අලුතෙන් දැව මේකට කියන්නේ ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. මොකෝ වෙන්නේ පුතේද? ගෙවිච්ච අයින් කරනවත් එක්කම නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. ඒ අඩු වෙච්ච කෑලි දෙක ගෙනත් දැවම යථා තත්ත්වයටපත් වෙනවා. අන්න වචනයක් වුණා. මොකද යථා තත්ත්වයටපත් වෙනවා. මම අහනවා මේ මැෂින් එක ගෙනත් දැවම කියලා නිෂ්පාදන හැකියාව වැඩි වුණාද? හැකියාව වැඩි වුණේ නැහැ මගේ පුතේ. මැෂින් 6යි දැනුත් මැෂින් 6යි. උනේ මොකක්ද? උනේ පුතේ පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වුණා. එහෙනම් මගේ පුතේ හොඳට මතක තියාගන්න මෙන්න මේ කතාව. සුද්ධ ආයෝජනයේ නිෂ්පාදන හැකියාව වැඩි වී ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනයෙන් පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වේ. පුතේ මේ දෙකටම කියන තනි වචනේ මොකක්ද? දල ආයෝජන. අලුතෙන් ගෙනාවත් ගෙවිච්ච කෑලි අලුතෙන් දෑවත් ඒ දෙකටම කියන තනි වචනේ මොකක්ද පුතේ? දල ආයෝජන. මේ දෙකම වැදගත් පුතේ. නිෂ්පාදන හැකියාව වැඩි කරගන්නත් ඕන, පවතින හැකියාව ආරක්ෂා කරගන්නත් ඕන. මේ දෙකටම කියන දල ආයෝජනේ මේ දෙකම පුතේ රටකට වැදගත්. ලියන්න දෙන්න. රත්වෙනි වාක්‍යයක් ලියලා අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසට යන්න. ලැබෙටින් සුද්ධ ආයෝජනයෙන් නිෂ්පාදන හැකියාව වැඩි වේ. සුද්ධ ආයෝජනයෙන් නිෂ්පාදන හැකියාව වැඩි වේ.
නිෂ්පාදන හැකියාව වැඩි. ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනයෙන් පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වේ. පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වේ. පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වේ. right. හොඳයි. පුතා ගන්න නිබන්ධනය ටියුට් එක ගන්න අතර. ටියුට් එක ගන්න අතර. පෙල්ලන්න මැද පිටුවට 31 පිටුවට පෙල්ලන්න. ටියුට් එක ගන්න 31 පිටුවට පෙල්ලන්න. ටියුට් එක ගන්න 31 වෙනි පිටුවට පෙල්ලන්න. MCQ දෙකක් තියෙන කරා. MCQ දෙකක් තියෙන කරන්ටක් ගාලා. අම්මෝ. මොකද උත්තරේ බලන්න. ආර්ථික විද්‍යාත්මක නිර්වචනය අනුව අනොතේ සුද්ධ ආර්ථික විද්‍යාත්මක නිර්වචනය අනුව සුද්ධ ආයෝජනය තුළට ඇතුළත් කළ හැක්කේ පහත් සඳහන් කවරක්ද? අපි ගන්නවා සුද්ධ ආයෝජනයට ඇතුළත් වෙන්නේ මොකද්ද කියලා. මොකක්ද සුද්ධ ආයෝජනය කිව්වේ? අලුතෙන්ම ප්‍රාග්ධනවත්කම් ඉදිකිරීම. බලන්න හොඳට. ඖෂධ මිලදී ගැනීම සඳහා දරන වියදම්. පිටුවේ 31 වෙනි පිටුව. ඖෂධ මිලදී ගැනීම සඳහා දරන වියදම්. පුතේ ඖෂධ කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩයක් නෙවෙයි. තේරුම් ගන්න. ඖෂධ කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩයක් නෙවෙයි. දෙක සීමිත පොදු සමාගම් වල කොටස් කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩයක් නෙවෙයි. ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජනයා සතු ඉතුරු කියන්නේ සල්ලි කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩයක් නෙවෙයි. යල්පැන ගිය උපකරණ නව යන්ත්‍ර මගින් ප්‍රතිස්ථාපනය කිරීම. එතන වරහන් තුල යන්නේ පුතේ. මෙය ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනයකි. හතරවෙනි ප්‍රශ්නය උත්තරය ළඟ යන්නේ මෙය ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනයකි.
මේ ප්‍රාග්ධනශය ප්‍රති සම්පාදනයකි. උත්තරේම ගතපති 5 නව කර්මාන්තපුරයක් ඉදිකිරීම. නව කර්මාන්තපුරයක් කියන්නේ අලුතෙන්ම කර්මාන්තපුරයක් හදලා ඒක මොකක්ද සුද්ධ ආයෝජනය. දෙක බලන්න. මානව ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කරනුයේ මොකද අහන්නේ? මානව ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කරනුයේ මොකද පුතේ මානව ප්‍රාග්ධනය කියන්නේ? අන්න අපි ගිය සතියේ කතා කළා. මොකද මානව ප්‍රාග්ධනය කුයි? දැනුම, කුසලතා, නිපුණතා තුලින් වැඩි දියුණු කරන ලද ශ්‍රම සම්පතට කියනවා පුතේ මානව ප්‍රාග්ධනය. පුතාට මතකයි අපි ගිය සතියේ කතා කරා මොකද්ද? අධ්‍යාපනය, පුහුණුව, කුසලතා, නිපුණතා සංවර්ධනය තුලින් වැඩි දියුණු කරන ලද ශ්‍රමයට කිව්වා අපි පුතේ නමක් මොකද කිව්වේ? මානව ප්‍රාග්ධනය. මොකද පුතේ කිව්වේ? මානව ප්‍රාග්ධනය. උත්තරේ බලන්න පුතේ නම් උත්තරාංක 3 ශ්‍රම සමුදාව සතු දැනුම කුසලතා සම්භාරයයි. උත්තරාංක 3. හරිද? right. යම් පුතේ අපි ආයි ටියුට් එකට නිබයි නෝට් එකට යන්න. පාස් පේපර් ටික වෙන දවසට අපි කරමු. ලියන්න පුතේ මාතෘකාව ඉතුරු මාතෘකාවෙන් ඉතුරු ලස්සන මාතෘකාවෙන් ඉතුරු ලස්සන මාතෘකාවෙන් ඊළඟ මාතෘකාව ඉතුරු ලස්සන මාතෘකාවලියක් කියමු මොකද්ද ඉතුරු හොඳයි අපි කතා කරමු ඉතුරුන් ගැන පුතාලා ගෙවල් වල හල්ල ඉතුරු කරනවනේ මේ දවස්වල නම් ඉතුරු කරන එක පොඩ්ඩක් අඩුයි නේද ඔව් මේ දවස්වල වඩා ඉතුරු කරන එක අඩුයි වියදමත් එක්ක ඉතුරු කරන එක අඩුයි වියදමත් එක්ක ඉතුරුම අඩුයි නේද රයිට් දැන් පුතාට අපි chance එකක් දීලා තියෙන මොකද්ද ඇත්තටම තාම ඉතින් පුතාට මේ උසස් පෙළ ප්‍රතිඵලයවත් නිකුත් වෙන්නේ නැහැ නේද පුතාත් පන්ති වලට සහභාගී වෙලා ඉගෙන ගත්තද දැන් මේ පන්ති YouTube මේ ඔන්ලයින් ටික දෙකේනවා අනිත් දරුවෝ ටික YouTube එකෙන් මේක අධ්‍යයනය කරනවා හැබැයි පුතාට කිසිදු ගාස්තුවක් අපි අය කරන්නේ ඔබට රුපියල් 300ක් විතර 350ක් විතර වටිනා නිබන්ධන කට්ටලයක දුන්නා කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ හේතුව තමයි පුතේ තවම ඉතින් පුතා ප්‍රතිඵලයවත් නිකුත් වෙලා නැහැ නේද තාම ඉතින් පුතා සමාජයට මේ විෂය වෙනස් කරන්න පුළුවන් පුතා අපි තාම ඇත්තටම පුතා ස්ථීරවම කරන විෂය හඳුනා ගැනීමක් සිද්ධ වෙලා නැහැ දැන් උදාහරණයක් විදිහට පුතේ කොමර්ස් කරන්න නම් සාමාන්‍යයෙන් ගණිතයට සමත් වෙලා තියෙන්න ඕනේ. එහෙම සමත් නොවි තියෙන අසමත් දරුවෙක් ආවොත් ප්‍රතිඵල එනකොට අසමත්. එයාට කොමර්ස් කරන්න බෑ. හරිද? එහෙම දරුවා ඉතින් ආයේ අපරාධයක් කරගන්න. සපුදාට ප්‍රතිඵල ඇවිල්ලා පන්ති පටන් ගන්නකම් ගාස්තු මොනවත් අය කිරීමක් සිද්ධ වෙන්නේ. එම සල්ලි හදිස්සියක් නැහැ. ඒ තරම් දුප්පත් නැහැ අපි. හරිද? ඒ තරම් දුප්පත් නැහැ. ප්‍රතිඵල ආපු දවසක එහෙම කරනවා මිසක් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔබ සාමාන්‍ය විදිහට පන්ති ඇවිල්ලා ඉගෙන ගන්න. වැඩේ කරනවා පුතා. කයි වාරු ගන්න මට යාළුවොත් නැහැ පුතා. ඒ හරිද? ඒ නිසා මතක තියාගන්න ඕන. ඔබ හරියට පන්තියට සහභාගී වෙන්න විෂය නිර්දේශය නිසි පරිදි නිසි වෙලාවට ආවරණය කරන්න. පැහැදිලිද? ඒ ගැන සහතිකය. ඒ ගැන සහතිකය තියෙනවා. දිස්ත්‍රික්කේ 3, 6, 8, 9
11 17 23 28 ඔය ආදි වශයෙන් අකුරැස්සෙනි මොරෝපිනි ළමයි 45ක් විශ්වවිද්‍යාලයට යවපු ඒ අත්දැකීම තියෙන. ඒ මත විශ්වාසය තියන්න. හරිද? ඔබ කිසිම ගාස්තුවක් නැහැ. මේටි කාලය තුල රැඳිලා අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න. ප්‍රතිඵලාවට පස්සේ අපි මෙතන ඉඳන් සාමාන්‍ය පැති කරගෙන යනවා. මේ කණ්ඩායම ගෲප් ක්ලාස් එකක් විදිහට දිගටම කරනවා. ඒතකොට සාමාන්‍ය පන්තියකට වඩා හොඳට කරන්න පුළුවන්. හරිද? රයිට්. ඒ කියන්නේ විශ්වාසය සාතිකේ තියාගන්න. කවුරුත් කියන දේ නෙවෙයි. අපි කරපු ප්‍රතිඵල දේ, බීකරපු ප්‍රතිඵලය ගැන ඔබ විශ්වාසය තැබිය යුතුයි. පැහැදිලිද? ඔය දෙනියා වැතරාවන් තියෙන විශේෂ ලක්ෂණය තමයි තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නේ නැති අය ඉන්නේ. කොච්චරවත් ඕපදූ පොය ඔය එහෙම ඩයල් ඉන්නේ සම් කියනවා. හරි පරිස්සමෙන් ඔබ ඔබේ ගමන යන්න ඕනේ. අපි යනවා. දැන් සක්කලා ඉයලා ධර්මයේ ප්‍රතිඵල විහි කරන්න බැරුණාට ඒ අය හරි දක්ෂයෝ. ඔය අක්කලා අයියලා දාලා තමන්ගේ හෙන්චයියෝ දාලා ගෝලියෝ දාලා විවිධ ළමයි බාන සිද්ධියක් තියෙනවා. අපි යනවා එකම දෙයයි. දෙනියාගේ ළමයි කීයක් ගියාද ගිය අවුරුද්දේ මොරෝකින් ළමයි කීයක් ගියාද? බිහිකරු ප්‍රතිඵල අතර පළවෙනි 50 දෙනා අතර ළමයි දෙන්නෙක් පෙන්නුවොත් අපි ටියුෂන් අතර කරනවා. අපේ ටිකක් චවල ළමයි දෙන්නෙක් පෙන්නුවා. අයිති නෑ පුතා. මාතර ඒ අයට ළමයි නෑ. අකුරැස්සෙත් ළමයි නෑ. නන්නත්තාර. හැබැයි දෙනියායේ මොරෝක විතරක් ළමයි. ඇයි? ඇයි? හොයලා බලන්න. ඒ තමයි ඔබේ ග්‍රාමීය මට්ටමට ඇවිල්ලා ඒ අය ගන්න ඒ අයගේ තියෙන උපාය මාර්ග. එහෙනම් දක්ෂයෝ නම් මාතර ඉන්න ඕනේ. දක්ෂයෝ නම් අකුරැස්ස ළමයි ඉන්න ඕනේ. එහෙමනේ. හරිද? ඒ නිසා ඔබ පරිස්සමින් ඉන්න ඕන. ඔබ තමයි මේ රට යන මේ ඉස්සරහට එන්න ඕනේ. පැහැදිලිද? ටවුන් වල ඉන්නේ උන් නෙවෙයි. රයිට්. යන් ඉතුරු දැන් මම අහනවා පුතාගෙන් පුතාලාගෙද ඉතුරුම් තියෙනවද? ඉතුරුම් කියන්නේ මොකක්ද? ඔව්. ගෙදරක ඉතුරුම් කියන්නේ මෙන්න මේක පුතේ. මොකක්ද? ගෙදරක ආදායමෙන් වියදම් නොකරපු කොටසට කියනවා ඉතුරු. ගෙදරක ආදායමෙන් වියදම් නොකරපු කොටසට කියනවා පුතේ නම මොකක්ද? ඉතුරු. හරිද? රයිට් අපිට වාක්‍යයක් එහෙම ලියාගෙන ඉන්න. ලියමු දැටින්. ඉතුරුම් යනු වැය කළ හැකි ආදායමෙන් පාරිභෝජනයට යොදා නොගත් සම්පත් ප්‍රමාණයයි. ඉතුරුම් යනු වැය කළ හැකි ආදායමෙන් පාරිභෝජනයට යොදා නොගත් සම්පත් ප්‍රමාණයයි. ඉතුරුම් යනු වැය කළ හැකි ආදායමෙන් පාරිභෝජනයට යොදා නොගත් සම්පත් ප්‍රමාණයයි. මේ බලන්න. වැය කළ හැකි ආදායමෙන් පාරිභෝජනයට යොදා නොගත් සම්පත් ප්‍රමාණයයි. මේ බලන්න. පුතාලගේ ඉතුරුම් කියන්නේ මොකක්ද? මෙන්න මේක පුතේ. ඉතුරුම් කියන්නේ පුතේ ඉතුරු කියන්නේ ගෙදර වැය කළ හැකි ආදායම වියදම් කරන්න පුළුවන් ආදායම. හරිද? අඩු කරනවා පුතේ පාරිභෝජන වියදම. අඩු කරනවා පාරිභෝජන වියදම. වැය කළ හැකි ආදායමෙන් පාරිභෝජන වියදම අඩු කළාට පස්සේ එන්නේ පුතේ මොකක්ද? ඉතුරු. වැය කළ හැකි ආදායමෙන් පාරිභෝජන වියදම අඩු කළාට පස්සේ එන්නේ මොකක්ද? ඉතුරු. පුතාලගේ ගෙදර ආදායම හිතන්න මෙන්න. පුතාලගේ ගෙදර ආදායම 20000ක්. පාරිභෝජන වියදම තිබුණ පුතේ 17500ක්. ඉතුරු කීයද? 2500ක්.
මෙන්න මේකට කියනවා පුතේ නම මොකද්ද? ඉතුරු. ඒ කොහොමද කියන්නේ පුතේ? වැය කළ හැකි ආදායමින් පාරිභෝජනයට යොදා නොගත් කොටස ඉතුරු වේ. කොහොමද කියන්නේ පුතේ? වැය කළ හැකි ආදායමින් පාරිභෝජනයට යොදා නොගත් කොටස ඉතුරු වේ. right ලියමු යටින්. ආයෝජනයට අවශ්‍ය ආයෝජනයට අවශ්‍ය ලියන්න. ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා ගනු ලබන්නේ ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා ගනු ලබන්නේ ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා ගනු ලබන්නේ ඉතුරු මගිනි. ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා ගනු ලබන්නේ ඉතුරු මගිනි. ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා ගනු ලබන්නේ ඉතුරු මගිනි. මේවා ප්‍රාග්ධන සම්පාදනයේ මූලාශ්‍රය. මේවා ප්‍රාග්ධන සම්පාදනයේ මූලාශ්‍රය. මේවා ප්‍රාග්ධන සම්පාදනයේ මූලාශ්‍රය ලෙසද හැඳින්වේ. ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා ගනු ලබන්නේ ඉතුරු මගිනි. මේවා ප්‍රාග්ධන සම්පාදනයේ මූලාශ්‍ර ලෙසද හැඳින්වේ. ඉතුරුම් පහත පරිදි ගණනය කළ හැකිය. ඉතුරුම් පහත පරිදි ගණනය කළ හැකිය. ලස්සනට පුතේ සූත්‍රය ලියලා කොට කරන්න. ලස්සනට සූත්‍රය ලියලා කොට කරන්න. ලස්සනට ලියලා කොට කරන්න. ඉලක්කම් දාන්න පාපුතේ. අම්මේ. හොඳයි. අපි අලුත් සංකල්පයක් ඉගෙන ගන්න යන්නේ පුතේ. මේ වලන හොඳට. පුතේ මේ ආයෝජකයන්ට අවශ්‍ය සම්පත් ටික සපයලා දෙන්නේ ඉතුරුමයි. මොකද කියන්නේ? ආයෝජකයන්ට අවශ්‍ය සම්පත් ටික සපයලා දෙන්නේ ඉතුරුමයි. මේ බලන්න මේක එහෙම කුවට තේරෙන්නේ. කියන කොහොමද කියන්නේ? ආයෝජකයන්ට අවශ්‍ය සම්පත් සල්ලි සපයලා දෙන්නේ පුතේ ඉතුරු කරන්නන්ම. අපි උදාහරණයක් ගමු.
ආයෝජකයන්ට අවශ්‍ය සම්පත් සපයලා දෙන්නේ ඉතුරු කරන්න ඕනේ. දැන් මම පල්ලේගමට ඇවිත් උදාහරණයක් ගන්නවා. මේ බලන්න කතාව. පල්ලේගම තියනවා නේද සනස බැංකුවක්, ග්‍රාමීය බැංකුවක්? ඔව් තියෙනවා. මේ බලන්න මේක මේ තියෙන්නේ පල්ලේගම ග්‍රාමීය බැංකුව. පල්ලේගම ග්‍රාමීය බැංකුව. හරිද? right. දැන් මේ සරල උදාහරණයක් පැහැදිලි කරන්න යන්න. පල්ලේගම ඉන්න එව්වෝ මිනිස්සු තමන් ළඟ තියෙන තමන්ගේ ආදායමෙන් වියදම් නොකර ඉතුරු වෙච්ච සල්ලි ටික ගෙනල්ලා දාන කොහෙද? බැංකුව. ග්‍රාමීය බැංකුව ගෙනල්ලා ඉතුරු. හරිද? ඉතුරු රුපියල 750 500,000 ලක්ෂ 2 ගෙනල්ලා දාන්න. මේ දාස් සංඛ්‍යාත ඉතුරු කරන්න පුතේ ගෙනල්ලා දාන සල්ලි වලින් බැංකුව ඇතුලේ පුතේ විශාල අරමුදලක් නිර්මාණය වෙනවා. මේ සල්ලි ටික අරමුදලක් නිර්මාණය වෙනවා. හරිද? අරමුදලක් නිර්මාණය වෙනවා. පුතේ ඊට පස්සේ මේ බැංකුව මේ අරමුදල ආයෝජකයෙකුට ණයට දෙනවා. මේ බැංකුව මේ අරමුදල ආයෝජකයෙකුට ණයට දෙනවා. එහෙනම් බලන්න හොඳට ආයෝජකයෙකුට ණයට දෙනවා. හරිද? right. ආයෝජකයෙකුට ණයට දෙනවා. හරිද? right. ණය දුන්නා පුතේ ඒ ආයෝජකයා ඔන්න පල්ලේගම මිනිස්සෙකුට ණයට දෙනවා. ගමේම ඉන්නේ අය ටික මිනිස්සු ටික රුපියල 750 500,000 එකතු කළා ඉතුරු කළා ග්‍රාමීය බැංකුවේ ගෙනල්ලා තැන්පත් කළා. බැංකුවේ හැදුනා පුතේ ලක්ෂ 50ක අරමුදලක්. ලක්ෂ 50ක අරමුදලක් හැදුනා. දැන් මේ අරමුදල බැංකුව මොකද කරන්නේ? ණයට දෙනවා. මෙන්න ණයට දෙනව කාටද? ආයෝජකයෙකුට ණයට දෙනවා. ආයෝජකයෙකුට ණයට දෙනවා. ව්‍යාපාරිකයෙකුට. ආයෝජකයා මේ ආයෝජන කටයුතු වල ප්‍රාග්ධන භාණ්ඩ නිර්මාණය කරන කටයුතු වල නිරත වෙන අයට අපි නමක් කියන මොකද්ද? ආයෝජකයා. මේ ආයෝජකයා පුතේ මේකෙන් ඔන්න අපි පුෂ්කර්මාන්ති කියලා මේකෙන් ට්‍රැක්ටරයක් ගත්තා. මේන් ගත්ත මොකද? මේ ආයෝජකයා ගත්තා ට්‍රැක්ටරයක්. කුඹුරු වැඩ කරන්න නේද? දළුවා දින්න ට්‍රැක්ටරයක් ගත්තා. ට්‍රැක්ටරයක් ගත්තා. මේ ට්‍රැක්ටරය කියන්නේ මොකද්ද පුතේ? ප්‍රාග්ධන භාණ්ඩය. මේ ලක්ෂ 50 දීලා ට්‍රැක්ටරයක් ගත්තා. දැන් මම පුතාගෙන් මේ ට්‍රැක්ටරය කියන්නේ මොකක්ද? මේ ට්‍රැක්ටරය කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩය. මේ ට්‍රැක්ටරය කියන්නේ මොකද්ද? ප්‍රාග්ධන භාණ්ඩය. දැන් මම ආන ප්‍රශ්නෙට උත්තර දෙන්න. ප්‍රශ්නෙට උත්තර දෙන්න. මේ ආයෝජකයාට ට්‍රැක්ටරේ ගන්න ප්‍රාග්ධන වලටම හදන්න සල්ලි දුන්නේ කවුද? සල්ලි දුන්නේ බැංකුව. බැංකුවට සල්ලි කොහෙන්ද? ඉතුරු කරන්නන්ගේ සල්ලි. එහෙනම් මං අහනවා පුතාගෙන් කෙලින්ම මේ ප්‍රාග්ධනවත්කම හදාගන්න
සල්ලි දුන්නේ වක්‍රාකාරයෙන් කවුද පුතේ? රටේ මක්කුන්ද? ඉතුරු කරන අය. ඔන්න ඔක තමයි රටක සිද්ධ වෙන්නේ. දැන් මොකක්ද පුතේ රටක සිද්ධ වෙන්නේ? ආයෙ බලමු. රටේම ඉන්න මිනිස්සු සල්ලි ගෙනල්ලා ඉතුරු කරන බැංකු පද්ධතිය. බැංකුව ඉතුරු කරන. ඒ ඉතුරු කරන සල්ලි එකතු වෙලා පුතේ අර මුදලක් හැදෙනවා. ඒ ඉතුරු කරන සල්ලි ටික එකතු වෙලා අර මුදලක් හැදෙනවා. හරිද? ඒ අර මුදල ණයට දෙනවා කාටද? ආයෝජකයන්ට ණයට දෙනවා. ආයෝජකයන්ට. ආයෝජකයන්ට ණයට දෙනවා. ආයෝජකයා පුතේ ඒ සල්ලි ටික ආයෝජනය කරලා ට්‍රැක්ටරයක් ගන්න. ප්‍රාග්ධනවත්කම බිහි වෙනවා. එහෙනම් පුතේ රට ඇතුලේ නිර්මාණය වුණා මොකක්ද? ට්‍රැක්ටරයක් නැත්තම් ප්‍රාග්ධනවත්කම. මගේ ප්‍රශ්නේ මේ ට්‍රැක්ටරේට සල්ලි දුන්නේ කවුද? ඔයා කියයි බැංකුවනේ. ඔව් බැංකුව තමයි දුන්නේ. බැංකුවට සල්ලි දුන්නේ කවුද? ඉතුරු කරන්න. එහෙනම් පුතේ අපි කියනවා මෙන්න මේ ආයෝජකයට සම්පත් සපයලා දෙන්නේ කවුද? ඉතුරු කරන්න. මේ ලක්ෂ 50 කාගෙද? රටේ ඉතුරු කරන මිනිස්සු. එහෙනම් අපි කියනවා පුතේ මෙන්න මෙහෙම. මේ ඉර දිගේ මම ලියනවා. ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ ඉතුරුන්ය. right. පාඩම නෝට් එක ලියන්න කලින් මෙන්න මේක පොඩ්ඩක් කටුවට දාගන්න. නෝට් එක ලියන්න කලින් ඔය පොඩ්ඩක් කටුවට දාගන්න. නෝට් එක ලියන්න කලින් පොඩ්ඩක් කටුවට දාගන්න. ඕක තමයි පුතේ වෙන්නේ. right. ඔන්න ඕක තමයි පුතේ ලෝකේ රටේ සිද්ධ වෙන්නේ. ඉතුරු කරන බැංකුවල අරමුදල් නිර්මාණය වෙනවා. ඒ අරමුදල් ආයෝජකයන්ට ණයට දෙනවා. ආයෝජකයෝ ඒ සල්ලි වලින් ප්‍රාග්ධනවත්කම් හදනවා. හරිද? දැන් මම ලස්සනට පුතේ ස්ටෙප්ස් 3ක් ලියනවා. ලස්සනට මම ස්ටෙප්ස් 3ක් ලියනවා. මොකක්ද? මෙන්න මේක. ඉතුරු. හරිද? ඉතුරු. ආයෝජන.
අන්න ඉතුරු කරන සල්ලිය නම් ප්‍රාග්ධනවත්කම් හදනවා. අද අපි කතා කරේ නේද? ප්‍රාග්ධනවත්කම් ඇදීමේ ක්‍රියාවලිය තමයි ආයෝජනය. අන්න අවසානයේ බිහි වෙනව පුතේ මොකක්ද? ප්‍රාග්ධනය. අපි නිෂ්පාදන සාධක පාඩමේ කතා කරමින් ඉන්නේ. බිහි වෙනව මොකක්ද පුතේ? ප්‍රාග්ධනය. එහෙනම් ඉතුරු කරන්න අර මුදල් බැංකුව වලට සල්ලි දාලා ඉතුරු කරනවා. හරිද? ඉතුරු කරනවා. ඊට පස්සේ ඉතුරු කරන සල්ලි අර මුදලක් හැදෙනවා. ඒ අර මුදල ආයෝජකයට ණයට දෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඉතුරුම් ආයෝජනය. ඊට පස්සේ පුතේ අවසානයේ බිහි වෙන මොකක්ද? ප්‍රාග්ධන සම්පාදනය. ඉතුරුම් ආයෝජනය සහ ප්‍රාග්ධන සම්පාදනය. හරිද? රයිට් ලස්සන දාගන්න. මෙන්න මේ තුනක් අපේ ලස්සන දාගන්න. හරිද? රයිට්. දැන් පන්තියේ කොටසක් YouTube වීඩියෝ බලන්න පුරුදු වෙලා වීඩියෝ බලනවා ටිකක් ඔන්ලයින් ඉන්නවා. ඒ ප්‍රශ්නයක් නෑ පුතා. දෙකම එකයි තියෙන්නේ. හරිද? ඔන්ලයින් ඉන්න තව වීඩියෝ එක පසුව බලලා තවත් එනු වැඩි කරගන්න පුළුවන්. උගන්න හැම එකම පුතේ YouTube එකට දාන්න. හරිද? රයිට්. මතක තියාගන්න උදේ මේ ගෲප් ක්ලාස් එක මේ විදිහට යනවා. මුන් පුතාලගේ සර් අපේ ව්‍යාපාරදිනේ සර් විරාජ් සර් එකක් කතා කරලා වැඩපිළිවෙලක් හදනවා ප්‍රතිඵලාවට පස්සේ හොඳ කණ්ඩායමක් හදන්න. හරිද? සාමාන්‍ය පොදුපන්ති නෙවෙයි. හොඳ කණ්ඩායම. විශේෂ වැඩපිළිවෙලක් සහිත කණ්ඩායමක් හදන්න විරාජ් සර් එකත් මම සාකච්ඡා කරලා හොඳ වැඩපිළිවෙලක් හදන්න. ඒ ප්‍රතිඵල එනකම් පොඩ්ඩක් ඉන්න. ප්‍රතිඵලාවට පස්සේ ස්ථීර වශයෙන් අපි තෝරගෙන වේගවත් ගමනක් යන වැඩපිළිවෙලක් හදනවා. හරිද? රයිට්. හොඳයි. එහෙනම් බලන්න ඉතුරුම් ආයෝජනයේ ප්‍රාග්ධනය. එහෙනම් අපි කියන්න ඕන පුතේ මෙන්න මෙහිම. මොකද කියන්න ඕන? රටක ප්‍රාග්ධන සම්පාදනයට ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ කවුද පුතේ? ඉතුරු. වාක්‍ය කියවටින්. යන්නේ. ආර්ථිකය තුල ඉතුරු කරන්නන් බැංකු මූල්‍ය පද්ධතිය තුල ආර්ථිකය තුල ඉතුරු කරන්නන් බැංකු මූල්‍ය පද්ධතිය තුල සිය ඉතුරුම් රැස් කරයි. බැංකු මූල්‍ය පද්ධතිය තුල සිය ඉතුරුම් රැස් කරයි. බැංකු මූල්‍ය පද්ධතිය තුල සිය ඉතුරුම් රැස් කරයි. හරිද? රයිට්. බැංකු විසින් එසේ රැස්වන අරමුදල් ආයෝජන කටයුතු සිදු කරන
ආයෝජකයන් වෙත සපයා දේ. ආයෝජන කටයුතු සිදු කරන ආයෝජකයන් වෙත සපයා දේ. ආයෝජන කටයුතු සිදු කරන ආයෝජකයන් වෙත සපයා දේ. ආයෝජන කටයුතු සිදු කරන ආයෝජකයන් වෙත සපයා දේ. හරිද? සපයා දේ. ආයෝජකයන් එම මුදල් වලින් ප්‍රාග්ධන භාණ්ඩ නිර්මාණය කරයි. ප්‍රාග්ධන භාණ්ඩ නිර්මාණය කරයි. right. මම ලියනවා පුතේ රත්තරන් වාක්‍ය දෙකක්. හොඳට මතක තියාගන්න. මම ලියනවා රත්තරන් වාක්‍ය දෙකක්. මොකද වාක්‍ය දෙක? මෙන්න. ප්‍රාග්ධනවත්කම් බිහිවන්නේ ආයෝජනය තුලින්. පළවෙනි වාක්‍ය. රත්තරන් වාක්‍ය මතක තියාගන්න. ප්‍රාග්ධනවත්කම් බිහිවන්නේ ආයෝජනය තුලින්. ආයෝජනය තුලින්. ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගින්. මොකද වාක්‍ය දෙවන්නේ? ප්‍රාග්ධනවත්කම් බිහිවන්නේ ආයෝජනය තුලින්. ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ කවුද මගේ පුතේ? ඉතුරුම් මගින්. එහෙනම් කොහොමද කියන්නේ පුතේ? ප්‍රාග්ධනවත්කම් බිහිවන්නේ ආයෝජනය තුලින්. ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ ඉතුරුමයි. එහෙනම් ලස්සන වාක්‍ය ලියමු. වාක්‍ය දෙකම රතු පැන් ලස්සන ලියමු. මොකද පුතේ? ප්‍රාග්ධනය බිහිවන්නේ ආයෝජනය තුලින්. ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගින්. ලියන්න යටින්. ප්‍රාග්ධනය බිහිවන්නේ ආයෝජනය තුලින්. 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 ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගින්. ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගින්. හරිද පුතේ? සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගින්. ප්‍රාග්ධනය බිහිවන්නේ ආයෝජනය තුලිනි. ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගින්. හරිද? right. හොඳයි. පුතේ ගන්න ටියුට් එක අපි යම් විභාග ප්‍රශ්නකට උත්තර ලියන්න. තිස් දෙක පිටුවට පෙන්නන්න. 32 පිටුවට පෙන්නන්න. 32 පිටුවට පෙන්නන්න. 2004 ප්‍රශ්නේ තියෙනවා. 32 පිටුවට පෙන්නන්න 2004 පෙන්නන්න. right. මොකද්ද කියන්නේ පුතේ? sorry.
33 පිටුවට වෙලා 33 පිටුවට. ඉතුරුම් ආයෝජන සහ ප්‍රාග්ධන සම්පාදනය අතර සම්බන්ධතාව පෙන්වන්න. 33 පිටුව. ටියුට් එක ගන්න 33 පිටුවට වෙලා. පුතේ ටියුට් ගත්තේ නැත්නම් ගන්න අර තවමත් තියලා තියෙනවා නිනෙල් රෝ ආයතනයේ ගියා ටියුට් එක ගත්තා. ඔබ දෙනියායට යන කෙනෙකුට කියලා ගෙන්න ගන්න පුළුවන්. මම කියලා තියෙන ඕනම දෙනෙකුට ඉල්ලුවොත් දෙන්න කියලා. ඉතුරුම් ආයෝජන ප්‍රාග්ධනය අතර සම්බන්ධතාව පෙන්වන්න. ප්‍රශ්නයක් නේ. ඉතුරුම් ආයෝජනය ප්‍රාග්ධනය අතර සම්බන්ධතාව පෙන්වන්න. පුතේ සම්බන්ධතාව දන්නවා. මොකක්ද සම්බන්ධතාව? මේ ප්‍රාග්ධනය බිහිවන්නේ ආයෝජනය තුලින්. ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ ඉතුරුම්. ඉතුරුම් ආයෝජනයේ ප්‍රාග්ධනය. ඔක තමයි සම්බන්ධතාව. හැබැයි පුතේ දැන් අපි ඉස්සෙල්ලම කරන්න ඕන මොකක්ද? මේ තුන නිර්වචනය කරන්න ඕන. ඉතුරුම් කියන්නේ මොකක්ද? ආයෝජනය කියන්නේ මොකක්ද? ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරන් ඉන්න ඕන. පුතේ මතක තියාගන්න ඉකෝන් වල ඕනම දෙකක් අතර සම්බන්ධතාව වෙනස ඇහුවම අපි ඉස්සෙල්ලම කරන්නේ පුතේ ඒ සංකල්ප නිර්වචනය කරන එක. ඉගෙන ගන්න මේ ඉකෝන් වල උත්තර ලියන කලාව කොහොමද වෙන්නේ? කරන්නේ කොහොමද පුතේ? මොන දේ ඇහුවා මොන සංකල්ප අතර වෙනස්කම් ඇහුවත් සම්බන්ධතාව ඇහුවත් ඉස්සෙල්ලා කරන්නේ මොකද්ද? නිර්වචනය කරගෙන ඉන්නවා. හරිද? right. ලියන්න තියටින් බලන්න. ඉතුරුම් ආයෝජන සහ ප්‍රාග්ධනය අතර සම්බන්ධතාව පෙන්වන්න. ලියමු තියටින්. උත්තරේ ලියමු. 33 පිටුවේ ඉඩ දීලා තියෙන. ටියුට් එක නැද්දරුවෙක් ඉන්නවා ටක් ගාලා කඩදාසි කොලයක ලියන්න. පොතේම ලියුවක් කමක් නැහැ. ලියන්න. ප්‍රාග්ධනය යනු කිසියම් නිශ්චිත අවස්ථාවකදී ප්‍රාග්ධනය යනු කිසියම් නිශ්චිත අවස්ථාවකදී ආර්ථිකයක් සතුව පවතින කිසියම් නිශ්චිත අවස්ථාවකදී ආර්ථිකයක් සතුව පවතින යන්ත්‍ර සූත්‍ර මෙවලම් උපකරණ ගොඩනැගිලි වැනි මිනිසා විසින් සම්පාදිත නිෂ්පාදනයට ආධාර කෙරෙන මූර්තවත්කම් තොගයයි. නිෂ්පාදනයට ආධාර කෙරෙන මූර්තවත්කම් තොගයයි. එය තොග සංකල්පයකි. මම ආයෙ කියනවා පුතේ. ප්‍රාග්ධනය යනු කිසියම් නිශ්චිත අවස්ථාවකදී ආර්ථිකයක් සතුව පවතින යන්ත්‍ර සූත්‍ර හා මෙවලම් උපකරණ ගොඩනැගිලි වැනි මිනිසා විසින් සම්පාදිත නිෂ්පාදනයට ආධාර කෙරෙන මූර්තවත්කම් තොගයයි. එය තොග සංකල්පයකි.
ආය කියන පුතේ ප්‍රාග්ධනය යනු කිසියම් නිශ්චිත අවස්ථාවකදී ආර්ථිකයක් සතුව පවතින යම් සූත්‍ර මෙවලම් උපකරණ ගොඩනැගිලි වැනි මිනිසා විසින් සම්පාදිත නිෂ්පාදනයට ආධාර කෙරෙන මූර්තවත්කම් තොගයයි. ඒ තොග සංකල්පයකි. රූලක් අරින්න. ආයෝජනයන් 33 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ. ආයෝජනය යනු ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීමේ ක්‍රියාවලියයි. 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 මෙය ප්‍රවාහ සංකල්පයකි. මෙය ප්‍රවාහ සංකල්පයකි. මෙය ප්‍රවාහ සංකල්පයකි. ප්‍රාග්ධනය මෙය ප්‍රවාහ සංකල්පයකි. ප්‍රාග්ධනය ආයෝජනයේ ප්‍රතිඵලයකි. ප්‍රාග්ධනය ආයෝජනයේ ප්‍රතිඵලයකි. right. ප්‍රාග්ධනය නිර්වචනය කළා, ආයෝජනය නිර්වචනය කළා. මොකද ලිව්වේ? ආයෝජනයනු ප්‍රාග්ධනය බිහි කිරීමේ ක්‍රියාවලියයි. මේ ප්‍රවාහ සංකල්පයකි. ප්‍රාග්ධනය ආයෝජනයේ ප්‍රතිඵලයකි. රූල කරලා ලියන්න. ඉතුරුම් යනු ප්‍රවර්තන ආදායමෙන් පාරිභෝජනය සඳහා යොදා නොගත් සම්පත්වල වටිනාකමයි. ඉතුරුම් යනු ප්‍රවර්තන ආදායමින් පාරිභෝජනය සඳහා යොදා නොගත් සම්පත්වල වටිනාකමයි. right. දැන් පුතේ අපි සම්බන්ධතාව ලියමු. ඔන්න බලන්න ලස්සන නිර්වචන ප්‍රශ්න හතර හැටි බලන්න පුතේ හොඳට හොඳේ. ඒක තමයි අපි කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ අපිට විභාගයට උත්තර ලියන්න බැරි නම්. හරිද? right. මේ බලන්න. අපි දැන් කරේ මොකක්ද? අපෙන් අහන්නේ 33 වෙනි පිටුවේ යට ඉතුරුම් ආයෝජනයේ ප්‍රාග්ධන අතර සම්බන්ධතාව පෙන්වන්න. දැන් අපි නිර්වචන තුන ලිව්වා. ප්‍රාග්ධනයේ නිර්වචනය කළා, ආයෝජනයේ නිර්වචනය කළා, ඉතුරුම් නිර්වචනය කළා. දැන් අපි රතු පෑනන පුතේ යටින් ලියමු සම්බන්ධතාව. පුතාට එහා පිටුවෙත් කඩේරි තියෙනවා. පුතාට 34 වෙනි පිටුවේ කඩේරි තියෙනවා. right. සම්බන්ධතාව ලියමු. මොකක්ද සම්බන්ධතාව? අම්මේ. සම්බන්ධතාව ලියමු. රතු පෑනයි ප්‍රාග්ධනය බිහිවන්නේ ආයෝජනය තුලින්. ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගින්. යැපියකින් ප්‍රාග්ධනය බිහිවන්නේ ආයෝජනය තුලින්. රතු පෙරහන් ලියන්න. ප්‍රාග්ධනය බිහිවන්නේ ආයෝජනය තුලින්. ප්‍රාග්ධනය බිහිවන්නේ ආයෝජනය තුලින්. රතු පෑනින් ප්‍රාග්ධනය බිහිවන්නේ ආයෝජනය තුලින්. ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ
ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගින්. ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගිනි. right. ඉතුරුම් මගිනි. දැන් පුතේ ලස්සනට මෙන්න මේ තුන ලියලා ඊතර ගන්න. ඉතුරුම් ආයෝජනය ප්‍රාර්ථනා. හරි. ඔන්න පුතේ ලස්සන වැදගත් සංකල්පයක් අද දවසේ අපි සාකච්ඡා කළේ. හරිද? right. හොඳයි. දැන් නෝට් එක ලියන්න පුතේ යටින්. යම් පොතට යන්න. පොතට යන්න. ලැබි ලස්සන මාතෘකාවක් ආයෝජනයට සම්පත් සපයා දෙන මූලාශ්‍ර. පඩකින මාතෘකාව ලියන්න. right. දැන් දෙලස්සන මාතෘකාව ආයෝජනයට සම්පත් සපයා දෙන මූලාශ්‍ර. ආයෝජනයට සම්පත් සපයා දෙන මූලාශ්‍ර. ලස්සනයි. ආයෝජනයට සම්පත් සපයා දෙන මූලාශ්‍ර. ආයෝජනයට සම්පත් සපයා දෙන මූලාශ්‍ර. right. මේ බලන්න පුතේ ලස්සන අපි වගුව මේ සටහන ගහන්න යන්නේ. පුතේ ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයලා දෙන්නේ ඉතුරු කරන්න. ඔන්න තමයි. ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයලා දෙන්නේ ඉතුරු කරන්න. අපි ඒක දැක්ක නේද? ගමේ මිනිස්සු ග්‍රාමීය බැංකුවේ සල්ලි ඉතුරු කරන ගමේ මිනිහුන්ට ණයට දෙනවා.
ඒක රටටම අදාළ කරා. රටේම වෙන්නේ උක. පුතේ මේ ඉතුරුම් කොටස් දෙකයි. එකක් දේශීය ඉතුරු. ඉතුරු මූලාශ්‍ර කොටයි දෙකයි පුතේ එකක් දේශීය ඉතුරු. අනිත් එක විදේශීය ඉතුරු. පුතේ මොකද මූලාශ්‍ර දෙක? එකක් දේශීය ඉතුරු අනිත් එක මොකද? විදේශීය ඉතුරු. දේශීය ඉතුරු අනිත් මොකද පුතේ? විදේශීය ඉතුරු. පුතේ දේශීය ඉතුරු නැවත කෑලි තුනකට බෙදෙනවා. මොකද කෑලි තුන? කුටුම්බ ඉතුරුම්, ව්‍යාපාර ඉතුරුම්, රාජ්‍ය ඉතුරු. මොකද පුතේ කරස් තුන? රට ඇතුළේ ඉතුරු කරනවා පුතේ තුන් දෙනෙක්. කුටුම්බ, ගෙවල්, පවුල් එක. ගෙවල් ඉතුරු කරන. ඔබ තමුන්නාන්සේලා ගෙවල් වල සල්ලි ඉතුරු කරන. මේ දවස්වල ඉතුරුක් නැහැ නේද? බඩ මිලයි සෑහෙන්නේ. ව්‍යාපාර ඉතුරු. ව්‍යාපාරිකයෝ ඉතුරු කරන. පුතා දැකලා තියෙනවනේ. යා ව්‍යාපාරිකයා යම් මුදලක් ඉතුරු කරන. රාජ්‍ය ඉතුරුම් ආණ්ඩුව ඉතුරු කරන. එහෙනම් කුටුම්බ ඉතුරුම්, ව්‍යාපාර ඉතුරුම්, රාජ්‍ය ඉතුරුම් කියන මෙන්න මේ තුන් දෙනාගේ ඉතුරුම් ටික එකතුවට කියනවා දේශීය ඉතුරු. ඊට පස්සේ පුතේ අපිට රට ඇතුලේ ඉතුරු කරපු සල්ලි මදි නම් ආයෝජනයේට අපිට විදේශිකයෝ ඉතුරු කරපු සල්ලි ටිකක් ඉල්ල ගන්න පුළුවන්. අපේ රටේ ඉතුරු කරපු සල්ලි ටික ආයෝජනයේට මදි නම් අපිට විදේශිකයෝ ඉතුරු කරපු සල්ලි ටිකක් ඉල්ල ගන්න පුළුවන්. මොන විදියටද? විදේශ ප්‍රධාන විදියට. විදේශ ණය ආධාර විදියට. විදේශ ණය ආධාර විදියට ඉල්ල ගන්න පුළුවන්. නැත්නම් පුතේ විදේශ ආයෝජන විදියට ඉල්ල ගන්න. විදේශ ආයෝජන. මම පුතේ මේක පැහැදිලි කරන්න කලින් පුතා හොඳට මේක දාගන්න. පැහැදිලි කරන්නම් පුතේ එකින් එක.
right මෙන්න මේක අපිට කතාව. අපි කතා කළ විදිහට පුතේ ආයෝජකයන්ට අවශ්‍ය සම්පත් සපයලා දෙන්න ඉතුරු කරන්න. අපි කියනවා ආයෝජනයේට සම්පත් සපයා දෙන්න ඉතුරු කරන්න. මේ ඉතුරුම් පුතේ ප්‍රධාන මූලාශ්‍ර දෙකයි. දේශීය ඉතුරු, විදේශීය ඉතුරු. ඔබ දන්නවා දේශීය ඉතුරු කියන්නේ මේ රට ඇතුලේ ඉතුරු. රට ඇතුලේ පුතේ ඉතුරු කරන 3 දෙනෙක් ඉන්නවා. කවුද 3 දෙනා? කුටුම්බ ඉතුරුම්, ව්‍යාපාර ඉතුරුම්, රාජ්‍ය ඉතුරුම්. ගෙවල් ඉතුරු කරනවා, ව්‍යාපාර ඉතුරු කරනවා, ආණ්ඩුව ඉතුරු කරනවා. ඔය 3 දෙනාගේ එකතුව තමයි පුතේ දේශීය ඉතුරුම් කියන්නේ. ඊට පස්සේ පුතේ අපිට අපේ ආයෝජනයට අපේ රටේ ඉතුරු කරපු සල්ලි මදි නම් අපිට විදේශීය ආයෝජකයන් සල්ලි ගන්න පුළුවන්. විදේශීය පුද්ගලයන් ඉතුරු කරපු සල්ලි ගන්න පුළුවන්. විදේශීය පුද්ගලයන් ඉතුරු කරපු සල්ලි ගන්නේ කොහොමද? විදේශ ප්‍රධාන, විදේශ ණය, විදේශ ආයෝජන විදියට. අපිට ගන්න පුළුවන් ඇමරිකාව ඉතුරු කරපු සල්ලි ටික අපිට ඉල්ල ගන්න පුළුවන්. කොහොමද ඉල්ල ගන්නේ? ප්‍රධානයක් විදියට. අනේ ටිකක් අපිට නිකන් දෙන්න, පීනට දෙන්න. එහෙම කියලා ඉල්ල ගන්න පුළුවන්. විදේශ ණයක් විදියට ඉල්ල ගන්න පුළුවන්. අපිට ණය ටිකක් දෙන්න. එතකොට විදේශිකයෝ ආධාර විදියට දෙන්නේ උන්ගේ රටේ ඉතුරු කරපු සල්ලි. විදේශිකයෝ ණය විදියට දෙන්නේ උන්ගේ රටේ ඉතුරු කරපු සල්ලි. ප්‍රධාන විදියට දෙන්නේ උන්ගේ රටේ ඉතුරු කරපු සල්ලි. ඒ වගේම පුතේ තව එකක් කරන්න පුළුවන්. මොකක්ද? අපි උන්ට කියනවා ඇමරිකානුවන්ට ප්‍රධානත් එපා, ණයත් එපා. ණයත් එපා, ප්‍රධානත් එපා. ඉතුරු කරපු සල්ලි අරගෙන ඇවිල්ලා අපේ රටේ ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතුරු කරපු සල්ලි ටික අරගෙන ඇවිල්ලා අපේ රටේ ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතුරු කරපු සල්ලි ටික අරගෙන ඇවිල්ලා අපේ රටේ ව්‍යාපාරයක් පටන් ගන්න. අන්න විදේශිකයෙක් ඇවිල්ලා අපේ රටේ ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒකට කියන නමක් විදේශ ආයෝජන. අන්න විදේශී ජාතිකයෙක් අපේ රටට එයාගේ ඉතුරු කරපු සල්ලි අරගෙන ඇවිල්ලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒකට කියන විදේශ ආයෝජන. එහෙනම් විදේශ ඉතුරුම් ගන්න ක්‍රම මොකක්ද? විදේශ ප්‍රධාන, විදේශ ණය, විදේශ ආදාය. හරි පුතේ, එහෙනම් මේ ටික අපි ලබන සතියේට සාකච්ඡා කිරීම කාලතබන. එහෙනම් පුතේ වැට්ටි කරගෙන යමු. ප්‍රශ්නයක් තියෙනවා WhatsApp group එකට දාන්න, message එකක් දාන්න WhatsApp එකට. හරි, එහෙනම් පුතේ අදට අපි කතාව අවසන් කරනවා. ආයුබෝවන්, තෙරුවන් සරණයි.